සම්මා සම්බුදු සරණයි සදහැවත් ඔබ සියලුම දෙනාට. පින්නතුනි සුවිශේෂී වූ හරවත් දේශනාවක සමාරම්භයේ සනිටුහන් කරමින් අදත් අපි සෝදානම් සුපුරුදු සිකුරාදා දවසේදී සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමේ වැඩසටහන මෙතෙන් සිට ආරම්භ කරන්නට. පින්නතුනි වැඩසටහන එලෙස ආරම්භ කරමින් දේශනාව සඳහා අපට නිරන්තරයෙන්ම අනුශාසකත්වයේ සපයමින් අප හැමදෙනාගේම ජීවිතවල සැනසුම සොයා දෙන්නට සෑම සිකුරාදා දවසකම බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රයට ගෞරවයෙන් යුතුව වැඩම කරන අපේ පින්වත් දේශකයන්න් වහන්සේ පිළිගනිමින් සාදුනාද පවත්වමින් පිළිගන්නටයි මා මේ මොහොතේ සෝදානම් වන්නේ. ඒ අනුව ඊ타ත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපි පිළිගනිමු බත්‍රමුල්ල පන්නිපිටිය පාරේ ශ්‍රී සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය බිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සදහවත්නි අදත් ඊටමත් හරවත් වූ සුවිශේෂී සූත්‍ර දේශනාවක් ඇසුරු කරගනිමින් අපි හැමදෙනාගේම ජීවිත යහපත්ව යථාර්ථවත්ව ගත කරන ආකාරය පිළිබඳව අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දේශනා කරන්නට සූදානමින් සිටින්නේ සංයුත්ත නිකායට අයත් භාරද්වාජ සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින්. ඉතින් මේ සූත්‍ර දේශනාවත් ඇසුරු කරගනිමින් හැමදාමත් වගේ අපගේ ජීවිතයේ යථාර්ථය පැහැදිලි කර දෙන්නට උන්වහන්සේ එලෙස සූදානමින් පසු වෙද්දී අද වැඩසටහන සඳහා දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳව ඔබට සිහිපත් කරන්නම්. විශේෂයෙන්ම වැඩසටහන් කිහිපයකට පසුව දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිස අද දේශනාව සඳහා සම්බන්ධ වෙනවා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයනොත් නිසියාකාරයෙන් අනුගමනය කරමින්. ඒ අනුව දැනට ඩුබායි රාජ්‍යයේ පදිංචි කුමින්ද චන්දිමිත් මහත්මයා සහ උදේනි අසංකා යන මහත්මීන් ප්‍රධාන ඒ පවුලේ සුපින්වතුන් පිරිසයි අද දේශනාව සඳහා සදැහැති දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ. ඉතින් ඒ හැම දිනාටමත් පුණ්‍ය අනුමෝදනා සිදු කරමින් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් තථාගත මාමෑණී ලෝතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පූජාවන් සිදු කරන්නට ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටි පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නට දැන් ඒ පින්වත් පිරිසට ආරාධනා කරනවා. ප්‍රථමයෙන්ම මල් වට්ටිය දේශකයන්න් වහන්සේටත් අතගස්වමින් ශාන්තිනායක මාමෑණී ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන මොහොත ඉන් අනතුරුවයි සම්ප්‍රදායානුකූලව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් දේශනාව සඳහා ආරාධනා කරන්නට මේ පින්වත් පිරිසට අවස්ථාව ලැබෙන්නේ. පින්වතුනි කන්නාහාමි ආරච්චිගේ කරුණාරත්න මහත්මයාට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමින් මේ පින්වත් පිරිස අද දවසේ සුපහන් ජීවිතයේ වැඩසටහන වෙනුවෙන් මෙලෙස දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ. ඉතින් මේ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් වැඩසටහනේ අවසානයේ දක්වා නරඹන්නට ශ්‍රවණය කරන්නට ආරාධනා කරමින් අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැන් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අපි හැම දිනාවම තිසරණ සහිත වූ පංචශීලයේ පිහිටුවීමෙන් අනතුරුව අද දවසේ සුපහන් ජීවිතයේ වැඩසටහන මෙතෙන් සිට ඉදිරියට පවත්වාගෙන යන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් දායකත්වයේ උසුලන පින්වත් වූ ඔබ සියලු දෙනාමත් ඒ වගේම මේ රටේ හෝ ලෝක කොතනක හෝ වෙසිමින් මේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති අපින්වත් නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවනත් සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමත් ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසෙත්වා හැමතෙම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං. ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒතතුම්හේ භික්ඛවේ මාතු මත්තිසු මාතු චිත්තං උපට්ඨපේත. භගිනි මත්තිසු භගිනි චිත්තං උපට්ඨපේත. දීතු මත්තිසු දීතු චිත්තං උපට්ඨපේතාති. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, අද සුපසංජීවිතයේ සදහම් සාකච්ඡාව දේශනාව සඳහා අප විසින් ආශ්‍රය කරගනු ලබන්නේ ජීවන්ත පුතුණුවන් සඳහන් කළ අයුරින් සංයුත්ත නිකාය සලායතන වර්ගයේ වේදනා සංයුත්තේ ගහපති වර්ගයට අයත් භාරද්වාජ සූත්‍ර දේශනාව. සාකච්ඡාවක් ලෙසින් අපි පවත්වන්නට බලාපොරොත්තු වුණත් අපිට පවතින කෙටි කාලයත් ඒ වගේම මේ නිරෝධායන සෞඛ්‍ය නීති හෝ ලෙඩ දුක් වලින් ආරක්ෂා වීම පිණිසත් අපි බොහෝම කායික ආරක්ෂාව පවත්වාගෙන මනස කෙලෙස් වලින් දුරු කරගෙන කුසලෙහි සිත සිහිය පිහිටුවාගෙන එමගින් සම්මා ප්‍රඥාව උපදවාගෙන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට යම් වූද උපකාරක ධර්මයක් වන ආකාරයට පවත්වා ගත යුතු වෙනවා. එනිසා අප විසින් සාකච්ඡාවක ආකාරයෙන් පවත්වන දේශනාව ඔබ සිතින් ඔබ තුලම විමසා බලන්න. අප නිරන්තරයෙන් සඳහන් කරන කරුණු කීපයක්
නැවතත් මතක් කරන ජීවන්ත පුතුණුවනි එහෙමයි. ඔබේ ජීවිතයේ සිදු කරපු සිදු කරන පින්කම් වචනෙන් හැඳින්වුවොත් දාන සීල භාවනා. බ්‍රහ්මචර්යා කියන වචනයට අරගෙන හැඳින්වුවොත් බ්‍රහ්මචර්යං උස්සති කියන අදහසින් ආරෂ්ඨාංගික මාර්ගය. දැන් ඔබටත් ගෘහස්ත ජීවිතේ බ්‍රහ්මචර්යාව රකින්න පුළුවනි. ගැඹුරින් දකින්නේ පෙන්වා දෙන්නේ එය ආරෂ්ඨාංග මාර්ගය අනුගමනය කිරීම. ඒ තමයි සීල සමාධි ප්‍රඥා ගුණ වඩනවා යයි සඳහන් කරන්නේ. එතකොට ඔබේ ජීවිතේ දාන සීල භාවනා වශයෙන් සීල සමාධි ප්‍රඥා වශයෙන් ලෞකික ලෝකෝත්තර මාර්ගය තුල සකස් කරගත්ත සිත්. ඒ සිත වචනීය ක්‍රියාව කියන අවස්ථා තුනම අයිති. ඒ වගේම පෞල් පරිසරයේ තුල ගුණබර අම්මා කෙනෙක්, පිය කෙනෙක්, ස්වාමි දියණිය, ස්වාමි පුත්‍රයෙක්, දරුවෝ, සොහිරු සොහිරියන් වශයෙන්. ඊළඟට අසල්වැසි, ගම්වැසි, රටවැසි වශයෙන් ඔබේ සේවා ස්ථාන ආදී වශයෙන් ඔබ කරපු පින්කම්, යුතුයකම්, උපකාර, පරෝපකාර ආදී වශයෙන් මේ සියල්ලම අපට අවබෝධයක් තියෙන්න ඕන. පළවෙනි දේ තමයි සතර අපායෙන් නිදහස් වෙන්න. මේ ජීවිතේම අදිෂ්ඨානයේ තියෙන්න ඕන. ඊළඟට සුගතිය අරමුණු වෙන්න ඕනේ. දැන් එතන තමයි පළවෙනි පියවර අපේ මේ අර සියලු කටයුතු වල මූලික සකස් වීම. අන්න ඒ දෙක මග සකස් කරගෙන හැබැයි එහිම ඊළඟට අපි ඉලක්ක කරන්න ඕනේ, අරමුණු කරන්න ඕනේ. ඒ තමයි නිවන. මුද සතර අපායෙන් ගැලවෙන්න දහම් මග යොමු කරගන්න දන්නේ නැති කෙනෙකුට නිවන අරමුණු කරගන්න එක ලේසි නෑ. අපහසුයි බෑ. ඒ නිසා පළවෙනි පියවර තමයි නරක තිරිසන් പ്രേතසුර කියන සතර අපායෙන් ගැලවෙන ආකාරයට, ඒ කියන්නේ ගැලවෙනවා කියන්නේ හිත එයින් සීල සමාධි ප්‍රඥා ගුණයන් පිහිටවන ආකාරයට සිත සකස් කරන එක. එතකොට සුගතිය අරමුණු වෙනවා කියන එකට ස්ථිර ස්වභාවයක් තියෙන. ස්ථිර කියන්නේ සෝතාපන්න වෙනකන් සතර අපායෙන් ගැලවෙන්නේ නේ. නමුත් අපට යම් වූද ආකාරයකින් සිත සිහිය පිහිටවන්න පුළුවනි. පස්පව් දසකුසල් වලින් බැහැර වෙනකොට දැන නම් වරදකට පෙළඹෙන්නේ නැහැ. වරදක් සිද්ධ වෙන්න ගියත් එය සංසිඳව ගන්නවා. සිදු වුණු වරදවල් බැහැර කරලා කුසලයට හිත යොමු කරනවා කියන ප්‍රධාන වීරිය වඩන්න පුළුවන්කම තිබෙන්න ඕන. ප්‍රධාන වීරිය කිව්වි නූපන්න කුසල් නූපදවන්න, උපන්න කුසල් බැහැර කරන්න, නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් වැඩි දියුණු කරන්න. එතකොට සුගතියත් අරමුණු වෙන බව දැනේවි. එතෙන්දී ජීවන්ත පුතුණනි ධර්ම කතාවේ පෙන්වන්න කරනවා. දැන් දේවතානුස්සතියේදී අනුස්සති ධර්ම 10ක් පෙන්වන්න කරනවානේ. එහෙමයි. නිතර මෙනෙහි කළ යුතු එයින් අනුස්සති ධර්ම 10 අතර බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති ආදී වශයෙන්. එතකොට දේවතානුස්සතියේදී දෙවියන් දේවත්වයට පත් උනේ ශ්‍රද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා ගුණ වඩලා. මෙන්න මේ ශ්‍රද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන ගුණ මා තුලත් තිබෙනවද, වැඩෙනවද, අවබෝධය සකස් වෙනවද කියලා තමාට සිත සිහි අරමුණු වෙන්න ඕන. දැන් අර පින්කම් ඔස්සේ, කටයුතු ඔස්සේ, දෙමව්පියෝ, දරුවෝ, ස්වාමී, භාර්යා, යුතුයකම්, කටයුතු මේ සියල්ල ඔස්සේ ඔබට දැන් මානසිකාර්යය කරනවා කියන්නේ මේ අවබෝධය අවශ්‍යයි. එහෙම නැති වුණාම තමයි අනෝබෝධයෙන් යුක්තව ක්‍රියාව පමණක් නම් කළ පින්කමක් කළා, හොඳ කටයුතු කළා කියලා. නමුත් අකමැති අරමුණු වල ගැටෙනකොට, කැමැති අරමුණු ලබන්න බැරි වෙනකොට පරිහරණයේදී නැවතත් මුලාවෙන් ලෝභ දෝෂයන්ට එකතු වෙනවා. එහෙමයි. එතකොට හරියට අර සෝදා මඩේ දානවා වගේ ගමන බොහොම දුර්වල වෙනවා. සසර පැත්තට බර වෙනවා. මෙන්න මේ නිසා තමයි අවබෝධය තියෙන්න ඕනේ. ඒ අතර ඒක සකස් වෙනකොට සුගතියත්, දැන් සුගතිය කියනකොට පුතේ නිවනත් ස්වර්ග මෝක්ෂ කියනකොට ඒ යම් තැනක නිවන ගැනත් එහෙම හැඳින්වුවා. නැත්තම් කෙනෙකුට හිතනවා මේ සුගතිය කියනකොට දිව්‍ය ලෝක යනමයි මේ කියන්නේ කියලා. දැන් මනුස්ස ලෝකේ සුගතිය. ඒ නිසා දෙව්ලොව පිළිබඳව ඒ අවබෝධයෙන් අපි සතර පායෙන් ගැලවිලා යහපත් වූ ජීවිතයක් පවත්වාගෙන මේ ජීවිතේම නිවන් මඟ අරමුණු කරන තැනකට හිත සිහිය පවත්වන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ නිතර ධර්මයේ තුල කරන ලද ප්‍රශ්නාවලියක් තියෙනවා පුතේ. අපමත්තා ආතාපිනෝ පහිතත්තා. අප්‍රමාදයෙන් යුක්තද? කියන කුසල් මාර්ගයේ තුල ඔබ යුක්තද? එහෙමයි. ආතාපිනෝ ඒ වෙනුවෙන් කෙලස් තවන වීරයෙන් යුක්තද? දැන් මේ මානසිකාරයෙන් කරන්නේත් ඒකයි. පහිතත්තා අත්තරීම නිවන් මඟ පිණිස, නිවන පිණිස මෙහෙ වූ සිත පවත්වනෝද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒකට උත්තරය මේ පොඩි දරුවන්ට වැටහෙන ආකාරයෙන් වෙන්න ඕනේ. නමුත් ගැඹුරු ආකාරයෙන් දකින්න ධර්මමනසිකාරයක් කරන්න තරම් පුළුවන්කමක් තිබෙනවා.
දැන් මේ දහම් අවවාදය මම පෙන්눔 කළේ මේ දේශනාවට පසුබිම සකස් කරගන්න. ඔහොම නැත්තම් ජීවිතේ ඔබ දහම් අප දේශනා කරනවා, ඔබ ශ්‍රවණය කරනවා, විවිධා කටයුතු ධර්ම සාකච්ඡා, දම්පින්කම් ආදී බොහෝ දේවල් සිද්ධ කරනවා. දැනුමක් තිබෙනවා. හැබැයි අපි තවම සිටින්නේ යම් විටක බලවත් ලෙස අරමුණු වල පරිහරණය වෙනකොට ඇලීම සහ ගැටීම එක්කනම් අපි ලැබපු ප්‍රතිඵලය අඩුයි. අනේ නිසා තමයි නැවතත් අපි මේ මාර්ගයට පසුබිමක් නැවත පෙන්වා දෙන්නේ. හොඳයි අද භාරද්වාජ සූත්‍ර දේශනාව. දැන් මේ සූත්‍ර දේශනාව ඔබ අහලා තිබෙන්න පුළුවන්. හැබැයි තීරණය වෙන්න ඕනේ කෙලෙස් සංසිඳන තැනකට සිත සිහිය පිහිටුවලාද කියන අදහස සමගින්. පින්ඩෝල භාරද්වාජ ස්වාමින් වහන්සේ කොසඹෑනුවර ගෝසිතාරාමේ වැඩ වාසය කරනවා. උදේනි රජතුමා උන්වහන්සේ සමීපයට පැමිණිලා වන්දනා කළ ගෞරව කරලා ප්‍රශ්න කරනවා කෝනුකෝ බොහෝ භාරද්වාජ හේතුකෝ පච්චයෝ යේනිමේ දහරා බික්කු සුසුකාලකේසා භද්‍රේන යොබ්බනේන සමන්නාගත පටමේන වයසා අනිකීලවතාවිනෝ කාමේසු යාව ජීවම් පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යං චරಂತಿ. දැන් මේ අදහස නිකම්ම තේරුමක් නෙමෙයි පුතේ. එහෙමයි. ඔබ හැම කෙනෙකුටම අදහස් වෙන්න. දැන් මේ භික්ෂුන් වහන්සේලා ගැන අහන්නේ. හැබැයි බික්කු බික්කුණී උපාසක උපාසිකා වුණත් අපේ අරමුණ මොකද්ද? කෙලවර, නිවන. නේ කෙලවර කියන්නේ මේ ජීවිතයේ කෙලවර කියන කතාව නෙමෙයි. එහෙමයි. කෙලවර කියන්නේ මේ හැම මොහොතක්ම කෙලවර හැටියට දකින්න. දැන් ගැඹුරු දහමේ හැම චිත්තක්ෂණයක්ම උපාද තිතිභංග වශයෙන් බෙදෙනවා. එහෙමයි. හට අරගෙන බිඳී නැතිව යනවා. එතකොට මේ කෙලවර කියන්නේ මේ ජීවිතයේ කෙලවරම නෙමෙයි. එහෙම වෙන්න පුළුවන්. නමුත් අපි මේ මොහොතේ වහවහ ධර්මාබෝධයේ පිණිස සිත සිහිය යොමු කරන්න ඕන. මොකද්ද අපේ අරමුණ? බුදුරජාණන් වහන්සේ සරණ යනකොට ධර්ම රත්නය ආර්ය සංඝ රත්නයේ සරණ යනකොට අපේ අරමුණ නිවන. සියලු දුකින් නිදහස් වීම. එතකොට අවබෝධය තියෙන්න ඕනේ මේ සංසාර ගමන ඇති භයානක බව, අතීත සංසාර ගමන අප්‍රමාණ සතර පාය මුල් කොටගෙන ඉපිද දුක් විඳි බව මේ පිළිබඳව දැනුමින් ඔබට ගිය අවබෝධයක් තිබෙනවා. ඒ නිසා අපි හැම කෙනෙකුගේම අරමුණ නිවන. අන්න ඒ අර අදහසින් දැන් මේ දේශනාව ඔබත් ගෘහස්ත ජීවිතයක් ගත කළත් අහන්න ඕනේ. ඒ ඔබ ධර්මමනසිකාරයේ සිද්ධ කරන්න ඕනේ. උදේන් රජතුමා මේ අහන්නේ තරුණ භික්ෂුන් වහන්සේලා දකින්න. උන්වහන්සේලා කළු කෙස් තියෙන. ඉතින් මේ අපේ වගේ රටවල දේශගුණ යනවා ඒ කියන්නේ කළු කෙස් තියෙනවා කියන අදහසෙන් අදහස් කරේ එතන යොබ්බන වයස කියන එක සඳහන් කරනවා. කළු කෙස් තියෙන ඊටාම තරුණ වයසේ පටම වයස ජීවිතයේ පළවෙනි කාලය. දැන් අපි හිතමු අවුරුදු 10 බෙදාගෙන ගියොත් 10 20 30 ආදී වශයෙන් මෙන්න මේ පළමු වයසේ තරුණයි පළමු වයසේ. ඒ වගේම කාමයන් උන්වහන්සේලා අනුභව කළා එහි හැසිරීමක් සිද්ධ වෙලා නැහැ උන්වහන්සේලා. අනිකීලිතාවිනෝ කාමේසු කාමයන්ගෙන් බැහැර වෙලා ඉන්නේ. දිවිහිමියෙන් Brahmacharyaව ආරක්ෂා කරනෝ එය සිඳගන්නේ නැතුව වෙනස් කරගන්නේ නැතුවත් උන්වහන්සේලා ඒ Brahmacharya මාර්ගය අනුගමනය කරන බව පේන්න තියෙනවා. තරුණ වූ මනාව වූ කලු කෙහි ඇති සොඳුරු යෞවනයෙන් හා පළමු වයසෙන් යුතු කම්සප අනුභව නොකළ විරු මේ තරුණ භික්ෂූහු යම් හේකින් දිවිහිමියෙන් පරිපූර්ණ පිරිසුදු Brahmacharyaවේ වෙසෙත් නම් දිගු කලක් නොසිඳ පවතින්නේත් නම් එයට හේතුව මොකද්ද? දැන් පුතේ මේ ස්වාමින් වහන්සේලා අපටත් මේ මෙනෙහි වෙන්න ඕනේ. ශ්‍රාවක වූ ගිහි වූද පැවිදි වූද දැන් ඔබ වුණත් ගෘහස්ත ජීවිත ගත කළත් මේ හැම කෙනෙකුටම මේ අදහස සිතට සිහියට නැගෙන්න ඕනේ. එහෙමයි. දැන් ඒ සිතට සිහිය නැගෙන්න අවශ්‍ය උන්වහන්සේලා මේ තරුණ කාලේ කියනකොට අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ තරුණ කාලේ ලෙඩ වෙන්න බැරි කමක් නැහැ. මරණයටපත් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අදහස් කරනවා කලු කෙහි තියෙන භද්‍ර යෞවනයේ පළවෙනි වයසේ දුවල පැනලා කටයුතු කරන්න පුළුවන්, ඉන්ද්‍රියන් බලවත්ව පවත්වන්න පුළුවන්. මේ ආදී වශයෙන් අන්න එවැනි මේ ජීවිතේ එතකොට පස්කන් සැප අනුභව නොකළ ඒ කිව්වේ දැන් ඇසින් දකින්නවා, කනෙන් අහනවා, නාසයෙන් ආග්‍රහණ, දිවෙන් රස, කයින් ස්පර්ශ, මනසෙන් සිතුවිලි පරිහරණය කරනවා. මොකද්ද දැන් ධර්ම කතාවේ ඔබ ඉගෙනගෙන තියෙන්නේ? ඉගෙනගත්ත විතරනේ යොමු කරන්නේ. ඇසෙන් දකින්න ඇලෙන්නේ. රාගයෙන් ඇලෙන්න එපා. ද්වේෂයෙන් ගැටෙන්න එපා. කනෙන් අහන්න.
හිතින් උපාදානය කරගන්න එපා. ඒ කිව්වේ ඇලෙන්න ගැටෙන්න එපා කියන එකයි. ලෝභ දෝෂ සකස් කරගන්න එපා. මෝහයෙන් අමෝහයට එන්න ඕනේ. එතකොට ওই විදිහට ඇස කන නාසය දිව ශරීරය මන කියන ආයතන ධර්ම වලින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කියන අරමුණු පරිහරණය වෙනකොට විඥාණයෙන් හඳුන ගන්නවා. ඇසේ රූප වෙනකොට චක්කු විඥානය, කනේ ශබ්දේ වෙනකොට සෝත විඥානය. එතකොට හිත පුරුදු කොට තිබුණම මෙතෙන්දි ඊළඟ මූලික වශයෙන් හඳුනාගත්ත හැබැයි පුරුදු කරන ලද හිතෙන් අරමුණු ගන්නෙ නෑ. සම්මුතිය තුල පාත්තනවා. සීලේ පිළිලා හැදිච්ච කමානුව දැන් ඔබ දැන් මෙතනත් මේ ඇතෝ තමන්ගේ ස්වාමියා වෙනුවෙන් දරුවන්ගේ තාත්තා වෙනුවෙන් පින් දෙනවා. ඒ වගේම අපවත් ඒවා දාලා ස්වාමීන් වහන්සේ නමක් මුල් කොටගෙන පින් දෙනවා. ඥාතීන්ට පින් දෙනවා. ඔබ දැන් ජීවත් ඉන්නේ ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ ආදී වශයෙන් කටයුතු කරනවා. සීලේ පිහිටලා කටයුතු කරන්න අභිවෘද්ධියට දියුණුවට අවස්ථාව තියෙනවා. හැබැයි ඔබේ හිත පුරුදුව තියෙනවා කොහොමද? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු පණ ඇති පණ නැති මේ සියල්ල සංකත සංඛාර ඒ හේතුන්ගේම විසිර යාමෙන් නැතිව යනවා. සම්මුතිය ප්‍රඥාප්තිය පමණයි මේ පණවගෙන තියෙන්නේ මම මගේ කියලා. පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ නොවේ. මේ තුල මම නැහැ. මගේ ආත්මය නොවේ. මගේ වශයෙන් පවතින්නේ කියන අදහස ඔබට දැනෙන්න ඕනේ. දැන් මේක මම දන්නවා කියන අදහසම නෙමෙයි. දැනගන්න ඕනේ. හැබැයි එය භාවිතයෙන් මනසිකාර්ය කළ දිට්ඨිය සුප්පටි විද්දා සම්මා ප්‍රඥාව සකස් වෙලා සක්කාය දිට්ඨිය බැහැර කරන තැනට සිත පුරුදු වෙන්න ඕන. දැන් අපගේ මේ අරමුණු පරිහරණය කිරීමෙන් අපිට වැටහෙන්න ඕන. ඒක තමයි මේ සඳහන් කළ කම්සප්ප අනුභව නොකරන උන්වහන්සේලා සම්මුතියට ජීවිතය පාත්තනවා අරමුණු ගනිමින් ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් පරමාර්ථ වශයෙන් උපාදානය කරගන්නේ. සංයෝජන වෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. මගේ මමයි මගේ ආත්මය කියලා. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේම හේතුන්ගේ විසිර යාමින් නැති වෙනවා කියන අවබෝධය තුළ සකස් වෙන මේ කතාව තමයි කියන්නේ. එහෙමයි. ඉතින් උදේනේ රජතුමා දැනුමැති කෙනෙක්, අත්දැකීම් තියෙන කෙනෙක්. රටක හැම කෙනෙක් පළාතක රටක හැම කෙනෙක්ම පාලනය කළ ආශ්‍රය කළ ගැටලු විසඳලා හොඳ නරක තීරුම් අරගෙන යම් අවබෝධයක් තියෙනවා. වැරදි කරන අය දැනගෙන එයට දඬුවම් කළා හොඳ අය ගෙන්නලා එයට ප්‍රශංසා කරලා මේ සියල්ල පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ අනුව දැකලා තමයි මේ ඇහුවේ. කළු කෙස් තියෙන භද්‍ර යෞවනේ ඉන්නේ පළවෙනි වයසේ කන්සප්ප පරිහරණය නොකරන ඒ වගේම දිවි හිමින් Brahmacharyaව රකින්න එය සිඳගන්නේ නැතුව දැන් බලන්න ඒ වචනේ තේරුම් බලන්න. දැන් සමහරු කාලයකට හොඳයි. හැබැයි ටික දවස් යනකොට මොකක්ද ඒ කරගෙන තියෙන්නේ? බලන්න අර හැසිරෙන විදිය කොච්චර හොඳටද වැඩ හිටියේ. කොච්චර හොඳටද ජීවත් වුනේ. ගමේ හිටපු ආදර්ශමත් අය අනේ ඒ දෙන්නට මොකද වෙලා තියෙන්නේ? ඒ පවුලට මොකද වෙලා තියෙන්නේ? දැන් බලන්න. හැබැයි දැනුම තියෙනවා. මොකක්ද දැනුම? රහත්තුන් නැතුණාට ගුණබර අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න ඕනේ. දරුවන්ට අපේ සංස්කෘතිය විදියට බුදු අම්මලා තාත්තලා වගේ. ඔව් රාජකුමාරයෙක් නොවුනට සත්පුරුෂ දෙදෙනෙක් හැටියට ස්වාමි දියණිය ස්වාමි පුත්‍රයෙක් හැටියට දරුවන්ටත් ආදර්ශයක් වෙන්න යහපත් වූ විවාහ ජීවිතයක් පාත්තන ඔය ඔබේ පැත්ත කතා කරනවා. පැවිදි පැත්තත් ඒ වගේ. මනාව අරමුණකින් යුක්තව සසර දුකින් අත්මිදලා නිවන අරමුණු කරන්න කියලා පැවිදි ජීවිතයටපත් වුණා නම් ඒ වගේම ඒ අරමුණ වෙනුවෙන් තමනුත් ඒ අරමුණේ ප්‍රධාන වශයෙන් සිත සිහිය පිහිටුවගෙන අනිත් දායකයන්ටත් උපකාර කරගෙන ආදර්ශමත් ජීවිතය පාත්තනවා කියන්නේ. හැබැයි ඒක සිඳුනොත් ගෘහස්ත ජීවිතේ වුණත් මොකක්ද ඇහෙන්නේ? අපිට හිතා ගන්න බෑ ඒ හිතපු අයට මොකද වුනේ කියලා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ පුතේ? හිත මනාකොට පුරුදු නොකරපු නිසා. හැබැයි දැනුම තියෙනවා. කොච්චර අහලා තියෙනවද? දහස් ගණන් අහලා තියෙනවා. හොඳින් ඉන්නේ ගැන වැරදි වෙන්නේ නැහැ. වැරදි වෙච්ච තැන පෞල් කඩාකප්පල් වෙච්ච අය සම්ඩු දබර මේ දේවල් ඒ වගේම මේ සංසාර ගමනේ ඇති භයානකකම මේ ජීවිතයේ ඇති වටිනාකම ලබාගත් උතුම් බව අහලා තියෙනවා. හැබැයි කෙලෙස් සමග අර ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් සකස් වෙනකොට ඒවා සංසිඳව ගන්න තරම් හිත භාවිත වෙලා නැහැ. අර දැනුමින් ඔබට ගිය මේ අවබෝධය අවශ්‍යයි කියන්නේ ඒක. ඉතින් උදෙන් රජතුමා සඳහන් කළේ ඒක Brahmacharyaව පරිපූර්ණව පරිසුද්ධව රකින්න වගේම සිඳගන්නෙත් නැතුව පාත්තනවා නේද කියලා. දැන් මේ කතාව අහගෙන ඉඳලා අපි මොකද්ද හිතන්න ඕනි පුතේ? අපි අදිෂ්ඨානයක් තියෙනවා. ගිහි වුණත් පැවිදි වුණත් තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච වෙලාවේ අපි ප්‍රයෝජනයක් ලබන්න ඕන කියන අදහස සිත සිහිය පවත්වන්න තරම් අදිෂ්ඨානයක් තියෙන්න ඕන. දැන් මේ තමයි බොහෝ අයට නැත්තේ.
බොය හැසිරෙන විදිය, පස්පව් දස කුසල් පිරිස එකතු වෙලා දොස් කියමින් කෑ ගහමින් දැන් මේ හැසිරෙන විදියෙන් පේනවා අර දැනුමේ තිබුණට ඔබ කියන විදියට බොහෝ පින්කම් වල යෙදුණත් හැබැයි ඒ හැසිරීමත් එක්ක අරමුණු වල ගැටෙනකොට මුහුණ පානකොට මේ දක්වන ප්‍රතිචාරයෙන් පැහැදිලි ඒ කෙලෙස් සමග නේද භාවිත හිතක් නැහැ කියන එක. එහෙමයි. දැන් ওই අදහස තමයි උදේන රජතුමා අහන්නේ. එතකොට භාරද්වාජ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ සඳහන් කරන තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අම්මා කෙනෙක් දෙස බලන විට ඒත තුම්මේ භික්කවේ මාතු මත්තිසු මාතු චිත්තං උපට්ඨපේත. මහණෙනි මෙහෙ එන්න මේක හොඳින් අහන්න. මොකද්ද? අම්මා කෙනෙක් දෙස බලනකොට අම්මා කියන සිත සිහිය පිටවන්න. බගිනි මත්තිසු බගිනි චිත්තං උපට්ඨපේත. සොහියුරියක් වගේ අක්කා නංගි ආදී වශයෙන්. දැන් තමන්ගෙම නොවෙන්න පුළුවන්. නමුත් ඒ අදහස ගන්නව පැවැත්ම තුල. සොහියුරියක් යන හිත පාත්තන. දීතු මත්තිසු දීතු චිත්තං උපට්ඨපේත. දියණියක් යන සිත සිහිය පිටවන්න. දැන් පුතේ මේකත් මේ වචන පෙළක් විතරක් නෙමෙයි. අනේ මට ඔබ අම්ම කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ අර වචනෙට කියන හැඟීමක්ම නෙමෙයි. වචනෙන් කියනවා හැබැයි මෙතන පරමාර්ථ ධර්ම අවබෝධයෙන්. පරමාර්ථ ධර්ම අවබෝධය. මූලික තැනේදී හිතුවා මේ මගේ අම්මා. මෙතන වචනේ තේරුම් නැතුන අනිත් පැත්ත තාත්තා අයියා ඒ වගේම පුතා කියන පැත්තත් ගන්න පුළුවන්. මොකද මේ භික්ෂුන් වහන්සේලාටනේ දේශනා කරන පංචකාම සම්පත්තිය පරිහරණය කරන්නේ නැතුව පිරිසුදු සම්පූර්ණ භ්‍රමචර්යාව දිවිහිමියෙන් රකින්නවා කියලා. ඒ නිසා තමයි මේ අම්මා සොහියුරිය දුව කියන වචනේ ගත්තේ. අනිත් පැත්තෙන් ගන්නත් පුළුවන් පියා සොහියුරා ඒ වගේම පුතා කියන වචනේත් ගන්න පුළුවන්. ඒතර මෙතන ගැඹුරු අදහසින් විග්‍රහයක් තියෙන්න ඕන. මූලික වශයෙන් අම්මා කියන තැන සත්පුරුෂ දරුවෙකුට සත්පුරුෂ දෙමව්පියෝ පිළිබඳව දයාව, කරුණා, මෛත්‍රිය, ලිංගතුකම මූලික පියවරේදී දැනෙන්න ඕනේ. එහෙමයි. හැබැයි ඊට වඩා ගැඹුරු අදහසකට යන්න ඕනේ. එහෙම නැත්නම් ඔය මූලික පියවරේදී දෙමව්පියෝ දරුවෝ ලිංගතුකම සෙනෙහස කියලා පටන් අරගෙන අරමුණු වලත් එක ගැටෙනකොට දැන් වර්තමානයේ ප්‍රායෝගික ගත්තොත් එහෙම සහෝදරයන්ට දෙමව්පියක විදියට සැලකුවේ නැහැ කිව්වා. ඉඩම් කඩම් දුන්නේ නැහැ කිව්වා. වර්තමානයේ ඇහෙන විදියට කරුණාවෙන් සඳහන් කරන්නේ. මොකද වෙලා තියෙන්නේ? අපිට සැලකුවේ අපිට නෙමෙයි දුන්නේ එයාට සලකන්න. එයාගේ ගෙදරින් එයා බලන්න. අන්තිමේ කොහෙද හිමි වෙන්නේ? ඔක්කොගේම නෙමෙයි. නමුත් Taman තැනක අමතාත මහවග දාලා යනවා. එහෙමයි. මගේ ගෙදර නම් එක්කන් එන්න එපා. මොකද මට නෙමෙයි දුන්නේ කියලා තැනකට එනවා. මෙන්න මේ නිසා තමයි දැන් අපිට මේ පොඩි දරුවන්ගේ පුංචි කාලේ ඉඳලා මොනතරම් උත්සාහ කරනවද? අම්මට තාත්තට වඳින්න කියලා ගාත උගන්නලා. හැබැයි ඊට වඩා ගැඹුරු තැනකට අවබෝධයට එන්න ඕනේ. අර පරමාර්ථ ධර්ම මෙන්න මේ තමයි පුරුදු කරන්න ඕනේ. අහගෙන හිටියත් හොඳයි කියලා දැනුමක් තිබෙනවා. හැබැයි භාවිතෙන් ඒක ගන්නෙ නෑ. ගත යුතුයි. ගන්න පිරිස නැතුව නෙමෙයි ඉන්නවා. හැබැයි වැඩි පිරිසක් එහෙම ගැනීම නෑ. එතන අම්මා තාත්තා කියලා කියන්නේ කවුද? ඔබ මම කියනවා වගේම ප්‍රඥාප්තිය සත්පුද්ගල සංඥාව පනවගත්තට ස්කන්ධ පංචකයක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය. එතකොට හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේම හේතුන්ගේ විසිරියාමෙන් නැතිව යනවා. අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්ෂණ ධර්මයට යටත්. එහෙමයි. තව ගත්තොත් දෙතිස් කුණපයන්ගෙන් පිරිපුන් ඇවිදිනා වැසිකිළිය. බොහෝ විටක මේ කාමයේ රාගය මේ ගැටලු මතුවෙන්නේ ඒ නිසානේ. එහෙමයි. එතකොට මේ නුවණින් දකින්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් කවුද දන්නේ නැත්තේ මේ ශරීරයේ යථා ස්වභාවය? අපවිත්‍ර දැයින් පිරුණු ඇවිදිනා මැටි කලයක් බඳුවේ වගේ කියන එක නොදන්නව නෙමෙයි. Taman වගේම අන් අයගෙනුත් ඒ දේ දකින්න පුළුවන්. ඉතින් නමුත් එහෙම දැක්කට දැන් යම් කෙනෙකුගේ හිත තුල රාගය, කාමයේ රති ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ වගේ ගැටලු මොනතරම් ඇති වෙනවද? ඒ වගේම මේ කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන් කියන අදහස නොදන්නව නෙමෙයි. ඒ වුණාට අකමැති අරමුණු වල තරහව, වෛරය, පරිගැනීම, බද්ධ වෛරය දැන් මේ දේවල් බලන්න. එතකොට ඒ අයම කියන දේ මොකද්ද? මට ඔය ඔක්කොම අමතක වුණා. දැන් සමහර කෙනෙක් කියනවා මම කවුද කියලාත් මට අමතකයි. අම්මද, තාත්තද, දුවද, පුතාද, තනතුරද, වයසද ඔක්කොම අමතකයි. යම් කෙනෙක් කියන්න පුළුවන් මට මහානකමත් අමතක වුණා කියලා තැනක. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනුම තිබුණට සතියෙන් සිහියෙන් පුරුදු කරේ නැහැ කියන එක. අන්න ඒ නිසා අම්මා කෙනෙක් දැස බලනවා කියන අර සාමාන්‍යයෙන් ඔබට ඇහෙන දේන් පමණක් නෙවෙයි. මගේ අම්මා වගේමයි කියලා ඒ විදිහේ. ඒක කිව්වට වරදක් නැහැ. පළවෙනි පියවරේදී පරමාර්ථ වශයෙන් දැකම පුරුදු වෙන්න. නැත්තම් පුතේ එහෙම අර එක්තරා තැනකදී කිව්වට තවත් තැනකදී බලවත් ලෙස
ඇලීමකට හෝ ගැටීමකට එන්න ඉඩ තියෙනවා. එහෙමයි. ඇලීමකට හෝ ගැටීමකට එන්න ඉඩ තියෙනවා. කාමය, රතිය, අනිත් පැත්තෙන් දේශය, ඊර්ෂ්‍යාව මුණ ගැහෙන්න ඉඩ තියෙනවා. දැන් බොහොම තමන්ගේ දෙමව්පිය හොඳින් ආරක්ෂා කරගෙන ඉන්න සමහර අය හැබැයි තවත් තැනකදී ඒ තමන්ගේ දෙමව්පියන්ගේම වයසේ අයට තමන්ගේම දෙමව්පිය වගේ තවත් දරුවන්ට ඒ වගේ ආදර කරුණාවෙන් කටයුතු කරන අයට විරුද්ධකම් කරන්න පුළුවන්. මමත්වයේ අල්ලගෙන මම මගේ කියලා මෙතන තවත් පිරිසකට වැරද්දක් කරන්න පුළුවන්. දැන් ඔබට වැටහෙන්න ඕනේ පින්වත්නි මේ අර ගසක පිටපොත්ත වගේ පිටපොත් අවශ්‍ය අරටුව රැකෙන්න. හැබැයි පිටපොත්ත වගේ සාමාන්‍ය වචන පෙළකට කතාවකට වඩා පරමාර්ථ වශයෙන් මොකද පරමාර්ථ ධර්ම කියන්නේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා. අනිච්ච දුක්ඛ අනාත්ත නම් වූ තිලක්ෂණ ධර්මයට යටත්ය. සම්මුතියක් පමණයි මේ මම මගේ කියන්නේ පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ. ඒ නිසා සම්මුතිය තුළ සීලේ පිහිටලා හැදිච්චකම ගුණවත්කම අනුව ඉගෙනීම රැකියාව වෘත්තිය ආදී වශයෙන් කටයුතු කරනවා පරමාර්ථ වශයෙන් මේ කිසිවක් මගේ මම වෙමි ස්ථිරයි සදාකාලිකයි කියලා හිතින් දැඩිව ගන්නෙ නැහැ කියන අවබෝධය පවතිනවා. දැන් එතකොට කියන්න. පුළුවන් ද කෙනෙකුට නපුරු වචනෙන් බැනවදින්න දොස් කියන්න. දැන් වැරද්දක් කරන තැන මේ දරුවන්ට උපදේශයක් දෙන්න පුළුවන්. සමහර විට හිතේ කරුණා මෛත්‍රියෙන් දෙවෙනි තුන්වෙනි තාවෙත් වැරද්ද කරන හදනකොට තදින් කියනවා. හැබැයි හිතේ තරහ වෛරය ඇත්තේ නැහැ. දැන් සමහර දෙමව්පියෝ සැර කළා කියනෝනේ. සමහර විටක කියන්නේ ওই පාර ඇදලා එළියට දාලා එලවනවා කියලා. ඒ අපේ සංස්කෘතිය යනවා. නමුත් එහෙම කරනවද? නැහැ. වතාවක් දෙවතාවක් කියලත් අර අකුසලයෙන් බැහැර වෙන්නේ නැති වෙනකොට නරකටම පුරුදු වෙනකොට අර වරදින් වළක්වන්නේ එහෙම කියන්නේ. දැන් මේ ටික තේරුම් ගන්නවා. ඒ නිසා අම්මා කෙනෙක් දෙස බලනවා වගේ. සොහොයුරියක් දෙස බලනවා. දියණි කෙනෙක් දෙස බලනවා වගේ බලන්න. එතකොට අර ලෞකික අදහස වගේම පරමාර්ථ වශයෙන් හිතේ දිවීමක් ඇති වෙනවා. එතකොට අපේ දැන් හිත පුරුදු වෙන්නේ සියලු දෙනා කෙරෙහිම මූලික වශයෙන් ලෙන්ගතුකම කරුණා මෛත්‍රියත් එක්ක දැනෙනවා. තමන්ට දක්වන ලෙන්ගතුකම වගේ ඒ අයට ලෙන්ගතුයි. අපි වරදක් කළ යුතු නෑ. අම්මා කෙනෙක් වගේ. සොහොයුරියක් දියණි කෙනෙක් වගේ. අනිත් පැත්තත් අපි ගමු මෙතෙන්ට තාත්තා කෙනෙක් වගේ. සහෝදරයෙක් වගේ. පුතෙක් වගේ කියලා. හැබැයි ඒ වගේම පරමාර්ථ ධර්ම වශයෙන් උත්හිත පුරුදු කොට තිබෙනවා. ඒ අතර ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්ෂණයට යටත්ය. එතකොට අර තමන්ගේ අම්මා සොහොයුරිය දුව තමන්ගේ තාත්තා සොහොයුරා පුතා කියන තැනත් එතනින් ඔබට ගිහිල්ලා පරමාර්ථ ධර්ම වශයෙන් හිත වැඩෙන තැනකට හිත යොමු වෙනවා. මෙන්න මේ තමයි අපි ගැඹුරින් දැකලා පුරුදු වෙන්න ඕනේ. එහෙමයි. දැන් මෙහෙම සඳහන් කළාම එතකොට උදේන රජතුමා නැවත කියනවා සමහර විටක මව්වැනි කෙරෙහි අය වුණත් සොහොයුරිය වැනි අය වුණත් දුව වගේ වැනි අය කෙරෙහි වුණත් ලෝභ සිත් පහළ වෙන්න පුළුවන්. ඇලීම් ඇති වෙන්න පුළුවන්. දැන් බලන්න පුතේ අවුරුදු 10 ගානකට ඉස්සෙල්ල වුණත් මේ කතා අද දවසෙත් මෙහෙමනේ. දැන් මේ විදිහට දේශනා කරනකොට උදේන රජතුමා මේ මනසේ හැබැයි කතාව මේ කියන්නේ. එහෙම හිත බැලුවත් සමහර විටක අම්මා වගේ කෙනෙකුට වුණත් සොහොයුරිය වගේ කෙනෙක් වුණත් දුවක් වගේ කෙනෙකුට වුණත් ලෝභ සිතක් මෙතන ලෝභ සිතක් කියන්නේ වැරදි කාමයට රාගයට මුසු හිතක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ ටික හැබැයිට ධර්මානුකූල ගැඹුරින් දකින්න ඕන. අපි අර විස්තර කළා වගේ පුතේ පරමාර්ථ ධර්මයේ දැක්කේ නැත්නම් ওই ටික සිද්ධ වෙනවා. දැන් බලවත් ලෙස කාමාදී අකුසල ධර්මාවොත් එහෙම රාගයත් එක්ක පටික්කුල සංඥා වඩන්න ඕනේ. ඒක අවබෝධයෙන් වඩන්න ඕනේ. නැත්නම් ඉතින් දැන් දොස්තර මහතුරුනෝන්ල වගේ හොඳටම දන්න ඕනේ ශාරීරික අභ්‍යන්තරය මොකක්ද කියන්නේ. නමුත් ඒකෙන් අදහස් කරනවාද ඒ අය හොඳටම රාගාදී කෙලෙස් වලින් නිදහස් වෙලා කියලා. ඒ අයත් මේ ධර්ම මාර්ගය තුල හිත පුරුදු කරේ නැත්නම් කොයිතරම් සත්කම් කළා හෝ වෙන කටයුතු වලින් මේ ශාරීරික අභ්‍යන්තරයම හොඳටම දැනගත්තත් සම්මත වශයෙන් ලෞකික විෂයත් එක්ක හොඳටම දැනගත්තත් රාගාදී කෙලෙස් වලින් වැරදි ලෙස මතුවෙන්න පුළුවන්. එහෙමයි. අන්න ඒ නිසා මේ ධර්ම මනසිකාරයේම විසඳාගත යුතු තැන. සමහර විටක මේ විදිය ලෝභ සිත් ඇති වෙන්න පුළුවන් මේ අය කෙරෙහි. දැන් මේ ස්වභාවය අපි නුවණින් දකින්න ඕනේ. ඒතකොට දැන් මුලින් අම්මා මගේ සහෝදරිය දුව වගේ කියලා හිතලා පරමාර්ථ ධර්ම වශයෙන් හිත පුරුදු කරේ නැත්නම් ওই ටික වෙන්න පුළුවන්. එතකොට තව දුරටත් ආවොත් අපි දැන් මේ දේශනාවලම පැහැදිලි කරලා තියෙනවා. දැඩි ඇලීම ආවොත් එවැනි අදහසකින් අට්ටිකංක ලූපමා කාමා, මංසපේසූපමා කාමා, තිනෙක්කූපමා කාමා ආදී වශයෙන් ඇට සැකිල්ලක් බඳුව, මස් නැති ලුහුඹුවක් බඳුව, දෙපැත්ත ඇවලුණු මැද අපවිත්‍ර තැවුරුණු ගිනිහුලක් බඳුව,
යට රත් වෙච්ච අඟුරු වලක් බඳුය. ඒ වගේම සිහිනයක් බඳුය. ඔන්න මෙන්න වැටෙන තියෙන ගෙඩියක් බඳුය. ණයට ඉල්ලගත්ත දෙයක් බඳුය. සර්ප හිසක් බඳුය. දෙපැත්ත කැපෙන සතක් බඳුය. කඩු මුවහතක් බඳුය. ආදී වශයෙන් අල්ප ආස්වාද තියෙන බොහෝ දුක් උපායාස බලවත් සිත්වල පවතින්නේ මේ කාමය රාගය කියන තැනින් නැවත නැවත මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි නොකළොත් එහෙම අර ස්වභාවයට නැවත හිත පුරුදු වෙනවා. එහෙමයි. නුවණින් දකින්න ඕනේ. එතකොට භාරද්වාජ ස්වාමීන් වහන්සේ දේශනා කරන උදෙන් රජතුමනි තථාගත බුදුරජාණන් වහන්සේ මේ ඉමමේව කායං උද්දම් පාදතලා අදෝ කේසමත්තකා තචපරියන්තම් පුරං නානප්පකාර අසුචිනෝ පච්චවෙක්කති මේ ශරීරයේ පාදාන්තේ පටන් හිස් මුදුන දක්වාම මේ ශරීරයේ පවතින කෙලෙස් පිළිබඳව කේසා ලෝමා නකා දන්තා ආදී වශයෙන් පැහැදිලිනේ. වඩාත්ම පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ මේ ආදී වශයෙන් මේ කුණප කොටස් 32 පිළිබඳව නැවත නැවත මෙනෙහි කරන්න. නැවත නැවත මෙනෙහි කරන්න. දැන් මොනතරම් ලෝභයක් රාගයක් ඇති වෙලා බලාගෙන හිටියා. දැන් මේ ශරීරයේ අනිත් පැත්ත ගැහුවොත් මොකද වෙන්නේ? නිදසුණක් හැටියට ධර්ම කතාවේම කොට්ට උරයක් වගේ අත දාලා අනිත් පැත්ත හැරෙව්වොත් මොකද වෙන්නේ? සුනකයන් කපුටන් එලවන්න පොළු මුගුරු තියාගෙන හිටියත් බැරි වෙයි කියලා සඳහන් කළා. ඒ අපවිත්‍ර ස්වභාවය දොරටු වලින් එළියට ගලන අපවිත්‍ර දෑ වලින් මේ ශරීරය පිරිසුදු කරන්න මොනතරම් වෙහෙසෙන්න ඕනේද? දැන් මේ විදියට නැවත නැවත දැන් මේක පටිගයක් නෙමෙයි. සමහර කෙනෙක් පුතේ පිළිකුල කියලා පටිගය ගන්නවා. තරහවට. මේක අමනාපයට. ඒ නෙමෙයි මේ සංසිඳුණු මනස කාමයේ නැති කරන්න රාගය තද ඇලීම නැති කරන්නයි මේ පටික්කුල සංඥා වඩන්නේ. මේ ලෙසින් හිත පුරුදු කරන්න පුළුවන්කම ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ විදියට අපට දේශනා කළා කියලා පවතින. දැන් මං ඇහුවා. තෙරුවන් සරණ ගියේ. බොහෝ පින්කම් සිද්ධ කරන. නමින් අන්නයට උදව් උපකාර කරන. ශේස්ත්‍රවල විවිධාකාර ශේස්ත්‍ර ගිහි පැවිදි අපි සියලු දෙනාම අපට මෙන්න මේ පුරුද්ද ඇති කරගන්න පුළුවෙන්ද? දැන් මේ ගිහියත්තන්ට සම්මතයේ තුල යහපත් වූ විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්. මාර්ගඵල අවබෝධය ලබන්න පුළුවන්. දැන් විසාකා මහෝපසිකා අවුරුදු 7 දී සෝවාන් වෙලා අවුරුදු 16 දී විවාහයටපත් වෙලා දරුවන් 20ක් ලබලා ඒ කතා පැහැදිලිනේ. මාර්ගඵල අවබෝධයෙන් සැනසුණා. අනේ පිණු සිතාන විවාහ ජීවිතයටපත් වුණා. දරුවන් ලැබුවා. බලන ජීවිත ඔබටත් පුළුවනි. හැබැයි ඔබට ඒ අවබෝධය තිබෙන්න ඕනේ ගැටලු විසඳා ගැනීමේ ඒ අවබෝධය ඔබට මේ ධර්මානුකූලව ගැටලු විසඳා ගැනීමේ හැකියාව ඒ අවබෝධය පාත්තා ගැනීම අවශ්‍යයි. එහෙමයි. ඒ නිසා මේ අදහස් කරන දැන් නැත්නම් පටික්කුල සංඥා වඩනවා කියලා පුතේ අර සාම්ප්‍රදායිකව පිළිකුල් භාවනා කියලා වඩනවා. ඒක වැඩි යුතුයි. නමුත් ඒක අවබෝධයට ගන්නවාද කියන එක තමා විසින් නැවත නැවත මෙනෙහි කරන්න ඕන. නැවත නැවත මෙනෙහි කළ ඒ අරමුණේ සිත සිහිය පිහිටවන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ධර්මයේ හඳුන්වන පුතේ uppannam kama vitakkam nadi vaseti pajahati vinodeti byanti karoti anabhavan gameti උපන්නා වූ කාම විතර්කය කියන්නේ අරමුණ එහා මෙහා ගමන් කරමින් කරදර කරනවා. මට මතක් වෙනවා මට හිත හදාගන්න බෑ මට ඒකමයි පේන්නේ මට කරගන්න දෙයක් නැහැ නිින්ද යන්නේ නැහැ කුසගින්න දැනෙන්නේ දැන් තරුණ දරුවනම් පොතපත පාඩම් කරන්න බෑ මතක හිටින්නේ නැහැ විවාහක ඇත්තොනම් ගැටලුත් හිතා ගන්න පුළුවන් නේ මොන වගේද කියලා. දැන් මේ විතර්ක ඇති වුණාට පස්සේ ඒකට පරමාර්ථ ධර්ම අවබෝධය තියෙන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? මට පවුල කඩාකප්පල් වෙයි. දරුවන්ට ලැජ්ජ වෙයි. සමාජයේ මට දොස් කියාවි. මෙන්න මේව හිතලා සංසිඳව ගන්න හදනවා. මූලික පියවරේදී හොඳයි. අත්වාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය වශයෙන් මට මම දොස් කියා, නුන් දොස් කියා, දඬුවම් විඳින්න වෙයි, දුගතියත් මූලික පියවරේදී හොඳයි. එහෙම තමයි පටන් ගන්න. හැබැයි පරමාර්ථ ධර්ම වශයෙන්ම නැවත නැවත මෙනෙහි කරන්න. නැවත නැවත මේ ස්කන්ධ පංචකයේ අවබෝධයෙන් දකින්න. පටිච්ච සමුප්පාදයට හිත ගේන්න. අවිද්‍යාව මම මගේ කියලා ගත්තොත් මේ ස්කන්ධ පංචකය මෙතන ස්ථිරයි නිට්ටයයි සුඛයි කියලා ඒක අවිද්‍යාව. අන්න එතනින් මිදෙන්න ඕනේ. එතනින් මිදලා ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් දකිනකොට සංසිඳුණු වශයෙන් අරමුණු හඳුනා ගන්නවා. හැබැයි හිතෙන් දැඩි උපාදානිය නොකොට තමාටම දැනෙනවා මගේ හිත තුල සංසිඳීම සකස් වෙනවා කියන තැනකට හිත ගේන්න ඕනේ. හිත පවතින. මේක තමා තුලින්ම දකින්න. හැම කෙනෙක්ම තමන්ගෙන් අහලා බලන්න. තමන්ගෙන් ප්‍රශ්න කොට බලන්න. අපිට තියෙන දැනුමෙන් ඔබට ගිය පරමාර්ථ ධර්ම වශයෙන් අවබෝධයක් තිබෙනවද කියලා අමතක කරන්න එපා.
දැන් මේ කටවල් බැඳලා තියෙනෙත් අපේ රටේම ලෝකෙම මෙතනින්වත් තේරුම් ගන්න පුළුවන් ඕනම මොහොතක් අවසන් මොහොත වෙයි. මොනතරම් මම මගේ කියලා කියලා වචනෙන් ක්‍රියාවෙන් පේන දේ පමණක් නෙමෙයි හිතෙන් පවා මේ අවබෝධය ගන්න බැරුණොත් සතර පය නතර වෙන්න වෙන්නේ. දීර්ඝ කාලයක් නැවත ගැලවෙන්න බැරි තරමට වෙයි. දැන් මේ පසුගිය දවස්වල මහා ධනයක් තිබුණ අය, ඒ වගේම සමාජය තුල නමින් බොහෝ අය දන්න අය මොනතරම් මේ විපත් වලටපත් වුණාද? ඒ නිසා මෙහෙමවත් හිතලා ආරම්භ කරලා පරමාර්ථ වශයෙන් මෙනෙහි කරලා අපේ හිත සංසිඳව ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට දැන් මෙහෙම මේ දෙතිස් කුණපයන් විදියට මේ ශරීරය ගැන දැකලා හිත සංසිඳව ගන්නවා කියලා කියනකොට ඇයි මේ අර ප්‍රශ්නේ මොකද්ද? මේ තරුණ භික්ෂූන් කලුකෙහි තියෙන භද්‍ර යෞවනයේ ජීවිතයේ පළවෙනි වයස කම්සප පරිහරණය කරන්නේ නැතුව දිවිහිමියෙන් පිරිසිදු පරිපූර්ණ බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරනවා. ඒක සිඳගන්නේ නැහැ. ඒකට හේතු අහන්නේ. එතකොට නැවත සඳහන් කරනවා උදේන් රජතුමා ස්වාමීන් වහන්සේ භාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත පඤ්ඤා පරමාර්ථ ධර්ම වශයෙන් පුරුදු කරන ලද කයක් සිතක් ඒ වගේම සීලයක් නුවණක් තිබුණු ප්‍රඥාවක් තිබුණු අයට ඔක පුළුවන් අනිත් අයට බෑ. එහෙමයි. එතකොට භාවිත කාය කිව්වම සතර හතිපට්ඨානේ කායානුපස්සනා පිළිබඳව අවබෝධයක් තියෙනවා. දැන් වැඩි පිරිසකට මේ තෙරුවන් සරණ ගිය. සමහරුන්ට පුතේ ඒ සතර හතිපට්ඨානේ කියවන්නත් පුළුවන්. හැබැයි වඩලා තියෙනවා. අපි දන්නවා කියලා කියනවා. ඒක හොඳයි. හැබැයි වැඩිම තිබෙනවද? දැන් මම ඔබෙන් ඇහුවොත්. සතර හතිපට්ඨානේ පෙන්වල ලද ඒ දේ අනුව කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකයේ අවිජ්ජා දෝමනස. කයෙහි ඇවතුම් පැවතුම් පිළිබඳව සිත සිහිය යොමු කිරීම අවශ්‍යයි. මොන විදියටද? ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකයේ අවිජ්ජා දෝමනස. කෙලස් තවන වීරෙන් විදර්ශනා නුවණින් සම්මා ප්‍රඥා මෙහෙවාගෙන සතිමා නිරන්තරයෙන්ම සිත සිහිය පුරුදු කරන්න ඕනේ. සම්මුතියට මේ ස්කන්ධ පංචකයට මම මගේ කියලා ප්‍රඥප්තිය පනව ගත්තට පරමාර්ථ වශයෙන් මෙතන නිත්‍ය සුඛ වශයෙන් ස්ථිර සත්වයේ පුද්ගලයෙක් නෑ. හේතු ප්‍රත්‍යක්‍රියාවලිය පටිච්චසමුප්පාද ධර්මයක් මෙතන පවතින්නේ කියන අවබෝධය තියෙනවා. දැන් මේ තමයි නිවන් මඟ. මේ තමයි දුගතිය වළකින මාර්ගය. සුගතිය අරමුණු වෙන්නේ. මේ තුලින්ම නිවන අපිට අපි තුලින්ම අවබෝධය ගන්න පුළුවන්කම ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මෙතනයි. ඒ ටික තිබෙන්නේ. ඉතින් භාවිත කායා කියන තැනට ගැඹුරට අපි සාකච්ඡා කරන්න වෙන නමුත් අපිට වෙලාව නැහැ. අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. මේ ලෝකේ විනාශ නොවන කිසිවක් හටගන්නේ නැහැ. මොකද හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා නම් හේතුන්ගේ විසිරයන් ඵලය නැති වෙනවා. එතකොට හටගන්න හැම දෙයක්ම නැති වෙනවා. මගේ මම වෙයි මගේ ආත්මය කියලා ඇසුරු කළා පරිහරණය කරන්න මෙතන කිසිවක් නෑ කියලා ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් ඒ අවබෝධයට එන භාවිත කාය. භාවිත කාය තිබුණොත් හොඳයි. නැත්තම් දෙතිස් කුණප ගොඩටම නැවත හැලෙනවා ගැටෙනවා. භාවිත සීලියක් තියෙනවා. සීල යත්ත සීලං තත්ත පඤ්ඤා. දැන් අපි සමහර කෙනෙක් කියන පුළ මම හතර පොයටම සිල් ගන්නවා. දන්න කාලේ ඉඳලා 15කට සිල් ගත්තා. හොඳයි. හැබැයි වටම ප්‍රශංසා කරන්න. හැබැයි වඩා ප්‍රශංසා කරන්න ඕනේ මොකද්ද? ඔබේ සීලය තුලින් සම්මා ප්‍රඥා සකස් වුණාද කියන එක. යත්ත සීලං තත්ත පඤ්ඤා යත්ත පඤ්ඤා තත්ත සීලං සීල පරිදෝතය බ්‍රාහ්මණ පඤ්ඤා පඤ්ඤා පරිදෝතං සීලං. ඔබේ සීලෙන් ප්‍රඥා පිරිසිදු වුණාද? ඒ කිව්වේ මේ ස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දැක සියුම්ව අවබෝධ කරගෙන හැම ආරම්මණයක්ම චිත්තක්ෂණ වශයෙන් රූප කලාපයක් වශයෙන් දැකලා හට අරගෙන බිඳී නැතිව යනවා. නොඇලී නොබැඳී නොගැටී පවතින මම සිත සිහිය පුරුදු කරනවා කියන අවබෝධයෙන් තමන්ට ආධ්‍යාත්මික දියුණුව අත්හැරීම හිත තුල පුරුදු වෙනවද කියලා වැටහෙනවා. භාවිත සීලා. දැන් අර මුලින් සඳහන් කරන ප්‍රාණඝාතයෙන් වැළකෙනවා, සොරකමින් වැළකෙනවා, ඒ වගේම අබ්‍රහ්මචර්යාවෙන් වැළකෙනවා. බ්‍රහ්මචර්යාවට දැන් උපෝසත දිනයකදී වගේනේ. පන්සිල් රකින්න කොටත් ඒ වගේනේ. මේක යථාභූත ඥාණයට තතු ආකාරයෙන් දැක ගන්න. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස්සල හේතුන්ගේ විසිරයාමෙන් නැති වෙනවා කියන මේ සංස්කාරවල ස්වභාවය නුවණින් දකින්නවාද කියන තැනින් සීලය උපකාර කරගන්න ඕනේ ප්‍රඥාවට. එයයි අදහස් කරන්නේ. භාවිත කායා, භාවිත සීලා, ඒ වගේම භාවිත චිත්තා. අර හතර හතිපට්ඨාන චිත්තානුපස්සනාවේදී මෙනෙහි කළ දැන් අරමුණු වල රාග හිතක් පහළනකොට මේ රාග හිත. දැන් ඒක තියෙන්න අරිනවද? මේ සිහිය පුරුදු කරලා තියෙනවනේ ඒක දකින්න, මෙනෙහි වෙන්න. ඔබ කියන්න එපා.
අපිට මේ හුස්ම ගන්න බැරි තරමට උදේ පාන්දර ඉඳලා වැඩ තියෙනවා. අපි කොහොමද ඕක කරන්නේ? ඔව් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි තමනුත් තමන් කවුද කියලා අමතක කරලා දාස් ගණන් වලින් සමහර විටක ලක්ෂ ගණන් වලින් එකතු වෙලා ඇලෙන්නේ ගැටෙන්නේ කලබල කරගෙන සතර පායේ රජෝපතෝ කෙලෙස් මාවත හදාගෙන ඒ පැත්තේ යොමු කරගන්න. සිත සිහිය සියෙන් තියෙන කාලෙම අධර්මයට හිත පුරුදු කරලා බැරි වෙනකොට සිත සිහිය ධර්මයට ගන්නවා කියන එක ලේසි නෑ. එතකොට වෙන්නේ ඉරටුව නවන්නේ ගියොත් වේලුණාට පස්සේ කැඩිලා යන එක. අන්න ඒ නිසා තමයි භාවිත කායා භාවිත සීලා භාවිත චිත්ත රාග හිතක් තියෙනකොට දෝෂ මොහ ආදී වශයෙන් ඒ අරමුණේ ධර්මානුකූලව පරමාර්ථ වශයෙන් දැකලා මම මේ හිත විරාගයට ගේන්න ඕන. වීත දෝෂ වීත මෝහයට ගේන්න ඕන. ඒතකොට වීත රාග තියෙනකොට මගේ හිත සංසිඳුණු මනසක් නේ. බුදුරජාණන් වහන්සේ දේශ දකිනවා. දැන් අර කීපෙදර අම්මා සොහියුරිය දරුවෙක් මේ ආදී දැක්කත් තමයි මානසිකාරයෙන් අවබෝධ කරගන්නවා මේක රාගයෙන් මිශ්‍ර වෙලා නේ. ද්වේෂයෙන් මිශ්‍ර වෙලා නේ. මට අවබෝධය තිබෙනවා අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණය ගැන අවබෝධය තියෙනවා කියලා. ওই අදහසම තමයි භාවිත පඤ්ඤා. ඒතර භාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත පඤ්ඤා තිබුණොත් පුළුවන්. එහෙම නැති ඇයට ඕක කරන්නත් බෑ. එතකොට දේශනා කරනවා බුදුරජාන් වහන්සේ අපිට දේශනා කළා. ඒ තමයි සඳහන් කළේ ඒතතුම් මේ භික්කවේ ඉන්ද්‍රියේසු ගුත්ත දානා විහෙරත චක්කුණා රූපං දිස්සා මා නිමිත්තක් ගාහිනෝ අහුවත්ත මානුබංජනක් ගාහිනෝ යත්තාදි කරන මේනං චක්කු ඉන්ද්‍රයන් අසංගුතං විහෙරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස වේයුන් තස්ස සංවරාය පටිපජ්ජත. ඇසින් රූපයක් දැකලා කනින් ශබ්දයක් අහලා ආදී වශයෙන් ඉන්ද්‍රියේසු ගුත්ත දානා විහෙරත ඉන්ද්‍රියනි වැසූදර පියන් නැතුව වාසය කරන්න. මොකද ජීවන්ත පුතේ වැසූදර පියන් නැතුව වාසය කරන්න කියන්නේ ඇසින් රූපයක් දකිනකොට ඇස් දෙක වහගන්න කියන එකද? නෑ. මොකද එහෙනම් කරන්න ඕනේ? ඇසෙන් දකින්න කනෙන් අහන්න. හැබැයි ඇලෙන්න ගැටෙන්න. නිමිති ගන්න එපා. ඒකයි මේ සඳහන් කරන්නේ. චක්කුණා රූපද මා නිමිත්තක් ගායනෝ අහුවත්ත මානු බැංජනක් ගායහිනෝ. ඒ වගේම නිමිති අනුනිමිති වශයෙන් ගන්න එපා. ලීලාව ආකාරය මම කැමති මගේ සිහිනය මගේ හිතේ ඇඳලා තිබුණු ඒ ගමන් කරන විදිය යන විදිය ඒ ඇඳුම පැළඳුම ඒ තනතුරු මේ විවිධ ඒ පාට මේ බොහෝ දේවල් වශයෙන් දැන් මේ සඳහන් කරන පින්වත්නි නිවන් මගනේ. ඒත් ඔබ හිතන්න පුළුවන් ওই විදිය නැතුව ජීවත් වෙන්න කොහොමද අපි කොච්චර දකින්නවද? අස්සාදයේ සම්මුතිය තුල දකින්න මේ දෙමව්පියෝ දරුවෝ සාම්බාරය ලෝකේ දකින්න. ගහකොළ මල් පිපිලා දකින්න. හැබැයි කෙලෙස් වලට යන්නේ නැහැ දැන් මේ විස්තර කළා වගේ. ඒව සම්මුතිය තුල ඔබට පෙනේ. මගේ දරුවා හොඳට හැදෙනවා වැඩෙනවා. ලොකු පුතෙක් වෙනවා ලොකු නෝන කෙනෙක් ඔබ එහෙමනේ කියන්නේ. ලොකු දියණියක් වෙලා හිතට සනසිල්ලක් වෙන හැබැයි සනසිල්ලක් කිව්වේ හිතෙන් දැඩිව ගන්න මමයි මගේ නුඹල නැතුව මට බෑ කියලා. යුතුයකම් කරනවා කටයුතු සිද්ධ කරනවා රැකවරණය දෙනවා. එහෙත් සියලු සංස්කාර අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යට. දැන් මේ විදියට හිත පුරුදු වෙන්න ඕන. අර භාවිත කායා, භාවිත සීලා, භාවිත චිත්තා, භාවිත පඤ්ඤා. එහෙම නැතිනම් ඒක වෙන්නේ නැහැ. අභාවිත වුණොත් එහෙම. එතකොට මේ විදියට අරමුණු ගන්නකොට යම් විටක අසංවර වීම නිසා අසකනනාසය. දැන් පරමාර්ථ ධර්ම වශයෙන් නැවත නැවත මෙනෙහි කරලා මොකද සඳහන් කරන්නේ? චක්ඛින්ද්‍රියං අසංගුතං විහෙරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස වේයෝ. එතකොට පාපී අකුසල ධර්ම ඇති වුණොත් එතන සඳහන් කරනවා ඒ තමයි අන්නේ එහි තස්ස සංවරාය පටිපජ්ජති. එහි සංවරය. ඒ කියන්නේ දැන් ඔන්න වැරද්දක් වෙනවා මං S2 පියාගෙන යනවා. මං එතෙන්ට යන්නේ. ඊට වඩා ගැඹුරට ගිය අවබෝධයෙන් එන්න ඕනේ. මගේ හිත තුල දැන් රාගයක් හෝ කාමයක් හෝ දේශයක් හෝ දැන් ඇසට රූපේ කණ්ඨ ශබ්ද නාසයට ආග්‍රහණ වශයෙන් ඇති වෙනවා. මේ සංසිඳව ගන්න ඕනේ අවබෝධයෙන්ම සංසිඳෙන්න ඕනේ. එහි ආදීනව අස්සාද ආදීනව නිස්සරණ වශයෙන් දකිනවා. දැන් අස්සාදේ නිසා මේක වුනේ සොම්නසින් අරගෙන. හැබැයි ආදීනවේ පරමාර්ථ ධර්ම වශයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම. අර පටික්කුල සංඥාව ආදී වශයෙන් පුළුවන්. තරහවක් ඇති වුණාම අවබෝධයෙන් මෛත්‍රියට කරුණාවට හරවන්න. මේ ආදී වශයෙන්. එහි සංවරයේ පිණිස ඇසේ සංවරය, ඇස රැකීම, කනේ සංවරය, කන රැකීම. හැබැයි රකින්නවා කියන්නේ මතකයිනේ අත් දෙකෙන් හරි යමකින් රකින්නවා කියන එක නෙමෙයි. අවබෝධයට ගැනීම. ওই විදිහට ඇස කන නාසය දිව ශරීරය මන කියන සියල්ල රැකෙන්න ඕන. එහෙමයි. දැන් මෙහෙම දේශනා කළාට පස්සේ උදේන රජතුමා සැනසෙනවා. හිත සුවපත් කරගන්නවා. මානසික කතාවනේ මේ සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ මොනතරම් උතුම් වූ ශ්‍රී සද්ධර්මයක් දේශනා කොට තිබෙනවද? අපිට සැනසෙන්න පුළුවන්. ඊළඟට උදේන රජතුමා කියන පුතේ අවසන් වශයෙන් මමත් මේ සිහියෙන් තොරව ඉන්ද්‍රිය අසංවරයෙන් යුක්තව
එකඟ වූ සිතින් යුතුව මේ වගේ ඉන්ද්‍රිය සංවරයකින් යුක්තව නැතුව අභාවිත සිතක් ඇතිව මනස එකඟ කරගන්න බැරුව අසතියෙන් යුක්තව අන්තපුරයට ගියාම මගේ හිත ලෝභයෙන් රාගෙන් මඩිනවා. ඒ කියන්නේ සිත ව්‍යාකූල වෙනවා කියන්නේ. හැබැයි සිත එකඟ කරගෙන සංසුන්ව සංවෘත වූ ඉන්ද්‍රියන් නැතුව අවබෝධයෙන් යුක්තව අන්තපුරයට ගමන් කළාම කාන්තාවන් පිරිස සිටින තැනට ගියාට මගේ සිත මඩින්නේ නැහැ. සිත සංසිඳනවා. රජ කෙනෙකුට එහෙම බලයක් තියෙද්දිත් එහෙම කිව්වනම් ධර්මයේ පිහිට අරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන ඔබට එහෙමනම් මේ පුළුවන්කම ලැබෙන. අපි මේ ගිහි පැවිදි දෙපාර්ශ්වය ගැන මේ කතා කරන්නේ. නිවන අරමුණු කරගෙන පුතේ. සුපසන් ජීවිතයක් වෙන්න. ඒක දකින්න ඕනේ පරමාර්ථ ධර්ම අවබෝධයෙන් තමා තුළින්මයි. උදෙන් රයිතුමා තෙරුවන් සරණ යනවා. වහපු දෙයක් අරිනවා වගේ, මම්මුලා කෙනෙකුට පාර කියනවා වගේ, අඳුරු ඉන්න කෙනෙකුට පහනක් දාලා රූප දකින්න කියනවා වගේ මම ධර්මය දැක්කා. අවබෝධ කරගත්තා. යටිකුර කරපු දෙයක් උඩුකුරු කළා වගේ මම ධර්මය අවබෝධ කරගත්තා. තෙරුවන් සරණ යනවා. අද දවසේ ඉඳලා උපාසක ස්වභාවය පිළිගන්න කියලා සඳහන් කරනවා. ඉතින් දේශනාව අවසන් කරනවා. අපිට තියෙන කාල වේලා බොහොම කෙටි. තව බොහෝ දේවල් සාකච්ඡා කරන්න නැති උනත් ගලප ජීවන්ත පුතුනේ මට අවශ්‍ය කරන්නේ තවත් දේශනාව සාකච්ඡාවකට වඩා අපි හැම කෙනෙකුටම යම් අර්ථාබෝධයක් ඇති කරගෙන සැනසෙල්ලක් ලබන්න. තවත් ක්‍රියාවකට වඩා මේ ප්‍රයෝජනයක් ගන්න. දැන් අපි මේවා කියමින් අහමින් කාලේ ගත කළා ඇති. අපිට අවශ්‍යයි තවත් මේ දැනුම නිවන් මඟ අරමුණු කරගෙන කටයුතු කළ යුතුමයි. ඒ වෙනුවෙන් උත්සාහ කළේ ඊටාම කරුණාවෙන් කාල වේලාව ආසං වෙලා තියෙනවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. සදහවත්නි ඊටමත් හරවත් වූ දේශනාවක් අදත් අපේ ගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේ විසින් සංයුත්ත නිකායට අයත් භාරද්වාජ සූත්‍ර දේශනාව ඇසුරු කර ගැනීමෙන් අපි දුර්ලභත්වයෙන් ලබා ගත්තා වූ මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ගත කළ යුතු ආකාරය, ඒ ජීවිතය ගත කරමින් සංසාර ගමන කෙටි කර ගන්නා ආකාරය පිළිබඳව මඟ කියා දෙමින් ඉතාමත් සුවිශේෂී වූ සූත්‍ර දේශනාවක් ඇසුරු කර ගැනීමෙන් අද දවසේ සුපහන් ජීවිතයේ වැඩසටහන මෙලෙස පවත්වාගෙන ඇවිදින් දැන් අපි වැඩසටහන නිමාවට පත් කරන්නටයි සූදානම් වන්නේ. පින්තුනි ඊටමත් එන්න අද දවසේ දේශනාව සඳහා සදැහැති දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරන්නටයි දැන් ගෞරවනීය දේශකයන් වහන්සේට නැවතත් ආරාධනා කරන්නේ. අද මේ උතුම් දේශනාවේ සාකච්ඡාවේ දායකත්වයේ දරුවේ දැනට ඩුබායි රාජ්‍යයේ පදිංචි කුමින්ද චන්දිමිත් සහ උදේනි අසංකා යන මහත්මයා සහ මහත්මීන් විසින් කංකානම් මාරච්චිගේ කරුණාරත්න ඉස්කෝලේ තාත්තා මියගිය දින 2020 10 වෙනි මාසේ 21 වෙනි දින එතුමාණන් නමින් තම ස්වාමියා තම පියාණන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වුණේ. මේ පින්කමේ මේ සාකච්ඡාවේ දායකත්වයේ දරලා එතුමාණන් පිළිබඳව සඳහන් කරනවා බොහෝම සමාජ මෙහෙවරක් සිද්ධ කළ ඒ වගේම පාලි සංස්කෘත ඉංග්‍රීසි භාෂා පිළිබඳ දැනුමක් ඇතිව විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලාටත් ඒ අධ්‍යාපනය ලබා දීලා ඒ වගේම තෙලවල ගල්කිස්ස සරණමාලි විහාරයේ චෛත්‍ය දිකිරීමේදී මූලිකව ගැන කටයුතු කරන ආදී වශයෙන් එතුමා පිළිබඳව දක්වලා තිබෙනවා. ඔබ ධර්මානුකූල පරමාර්ථ ධර්ම වශයෙන් දැකලා ඒ සියල්ල පවා නිවන අරමුණු කරගෙන ජීවිත ගමනේ ශ්‍රද්ධාවන්ත උපාසක ස්වභාවයකින් තමාගේ ස්වාමියා තාත්තගේ ඒ ඥාතිවරයාගේ ජීවිතය දකින්න. ඒ තමයි පරමාර්ථ ධර්ම වශයෙන් දකින්නේ එවැනි යහපත් වූ උපාසක ස්වභාවයේ ජීවිතයක් පිළිබඳව. එතුමාණන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන අම්මා වෙනුවෙන් නන්දා පතිරණ මාතාවන් වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම තංගල්ල පුරාණ වනවාස කුඩා විහාරයේ විහාරාධිකාරී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය ශාස්ත්‍රපති අතිපූජ්‍ය අත්තනයාලේ නන්දසිරි ස්වාමීන් වහන්සේ 2021 වර්ෂයේ මේ අවුරුද්ද අපවත් වෙලා තිබෙන උන්වහන්සේ නමිනුත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාම චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන දැන් ඒ තාත්ත වෙනුවෙන් හා මියගිය සියලු ඥාතීන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කළ අම්මට සිත පතලා ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම සිත පතාගෙන ඥාතීන්ට සහ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් වූ ඥාතීනං හෝතු
සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්නෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං